ඕකේ ස්නැක් එකකුත් කාලානේ ඉන්නේ නේ. ඒකේ හින්දා හොඳම වෙලාව පොඩ්ඩක් එක්සර්සයිස් ටිකකුත් කරන එක. පළවෙනි පාඩම කොන්ද කෙලින් තියාගෙන ඉඳීමේ පාඩම. කොන්ද කෙලින් තියාගෙන ඉන්නකො පොඩ්ඩක් ඉන්න බෑ ටිකක් ස්මාර්ට් විදිහට. shoulders back අඟලක් වත් පිටිපස්සට තියෙන්න ඕනේ ඒතර කවුරු හරි හම්බෙන්න යනකොට උගලගේ ටාගට්ස් කවර් කරන්න යනකොට ෆිට් එකේ ඉන්නත් ඕනේ neck line එහෙම නැත්නම් chin line එක පොඩ්ඩක් කෙලින් තියෙන්න ඕනේ පල්ලහැට වැටෙන්න බෑ. මම නම් ලංකාවේ ડોක්ටර් කෙනෙක් නෙමෙයි. මම අවුරුදු 13න් තමයි ලංකාවෙන් වෙන රටකට යන්නේ. ඒත් සමහර වෙලාවට ලංකාවේ ඉන්නකොට සමහර අය අපිට ඇවිල්ලා කියනවා ડોක්ටර් එක්සර්සයිස් කරන්න නම් වෙලාවක් නැහැ. සමහර අය කියනවා කන්න බොන්නවත් වෙලාවක් නැහැ. තවත් අය කියනවා හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියලා. එතකොට in medical field හොඳට කන්න බොන්න ඕනේ කැලරිස් එහෙම නැත්නම් ශක්තියට හුස්ම ගන්න ඕනේ ඔක්සිජන් ශාරීරික ව්‍යායාම ඕනේ සෛල වලට හොඳ එක්සර්සයිස් වලට ඔය තුන නැත්නම් ජීවත් වෙන්න බෑ. ඒ ඔහොම කියාගෙන ඉන්න අයට අපි කියන්නේ කන්නවත් වෙලාවක් නැත්නම් එක්සර්සයිස් කරන්නවත් වෙලාවක් නැත්නම් හුස්ම ගන්නවත් වෙලාවක් නැත්නම් මැරලම් ඵලය. මොකටද අපි ළඟට එන්නේ? And my duty is to give you a time තප්පර ගානක් හරි කියලා දෙන්න කොහොම හරි මේ ජීවිතේ තව ටිකක් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. පළවෙනි පාඩමේ අර කොන්ද කෙලින් තියාගෙන ඉන්නකොට හරියට හුස්ම ගන්න ඕනේ. මම ටිකක් අද ඇවිල්ලා බැලුවා සමහර අයගේ රියැක්ෂන්ස්. ඇවිදින විදිහ, ඉඳගෙන ඉන්න විදිහ, කතා කරන විදිහ, හුස්ම ගන්න විදිහ. මෙතන ඉන්න අයගෙන් 60% විතර කටින් හුස්ම ගන්න. ඒ කියන්නේ පඩිපෙලක් නැග්ගත් දැන් කතා කරන්නෙත් කටින්, කන්නෙත් කටින්, හුස්ම ගන්නෙත් කටින්. නහය මොකටද තියෙන්නේ එතකොට? උදාහරණයක් නහයෙන් හුස්ම ගන්න හැටි මම කියලා දෙන්නම්. එතකොට ඔක්සිජන් percentage of oxygen ඇඟට එන ප්‍රමාණය 20කින් 30කින් වැඩි වුණා කියන්නේ ජීවිතේ තව 20කින් විතර වැඩි කරගන්න පුළුවන්. නහයෙන් හුස්ම ගමු මුල හිටන්. පටන් ගන්නවා කොන්ද කෙලින් තියලා feet parallel සමාන්තරව තියෙන්න ඕනේ. කකුලක් උඩ කකුලක් බෑ. හොඳයි. යටිබඩෙන් පොඩ්ඩක් ඉස්සෙන්. නහයෙන් හුස්මක් ගන්න. නහයෙන්. මේ දැන් නහයෙන් හුස්ම ගන්න පටන් ගන්න. හොඳයි. තප්පර 3ක් තියාගෙන ඉන්න. හොඳින් හුස්ම පිට කරගන්න. ආපහු තව හුස්මක් ගන්න. දැන් උදාහරණයක් විදිහට can you stand up? හොඳ හුස්මක් අරගෙන පෙන්න. දැන් හුස්ම ගන්නකොට ටික උස යනවා. රාද ආපු හින්දා කොටයට වාසි. අඟලක් විතර උස යනවා. හොඳ හුස්මක් අරගෙන පෙන්න. ෂා ඔය බලන්න. ତොර ඉස්සරහට උස බලනකොට හොඳ හුස්මක් අරගෙන බලන්න. අඟලක් විතර උස ගිහිල්ලා තියෙනවා. හුස්ම නහයෙන් අරගෙන අඩුම ගානේ 3 seconds වත් තියන්න. ඔයගොල්ලෝ එක්සර්සයිස් කරනකොට ඇවිදිනකොට කම්පියුටර් එක ඉස්සරහා ඉන්නකොට මේ හුස්ම ගන්න පාඩමම හොඳ එක්සර්සයිස් එකක් වෙනවා. අඩුම ගානේ හැම පැයකටම 10 පාරක්වත් හරි විදිහට හුස්ම ගත්තොත් කාඩියෝ කැපැසිටි එකට තව වාසියක් වෙනවා. ඒතර කොච්චර ඇවිද්දත් පැය ගණන් ඇවිද්දත් සතියේ දවස් 5ක් ඇවිද්දත් 6ක් ඇවිද්දත් 7ක් ඇවිද්දත් වැරදි විදිහට නම් හුස්ම ගන්නෙ ඒ කාඩියෝ කැපැසිටි එකත් අපරාධයක්. ඒ හින්දා දැන් විනාඩියක් මං හුස්ම ගන්න එක පැත්තෙන්ම යනවා. ආපහු පටන් ගමු. හොඳ හුස්ම ගන්න හොඳට ඇහෙන්න. ෂා. තප්පර 3යි. 1යි. Why you need to utilize that oxygen. 2, 3. Relax. ආපහු හුස්ම ගන්න. නියමයි. අම්මාන කොන්දට ඇවිල්ලා හුස්ම ඇවිල්ලා සෛල වලට ඇවිල්ලා මොළයට ඇවිල්ලා නියමයි. මං කියනකන් ඉන්න ඕනේ නැහැ හුස්ම පිට කරන්න පිට නැත්නම් හුස්ම ඉරලා මැරෙනවා. ඔය සමහර අය නේ ඔය කියපන්කො දැන්වත් ඇති දැන් මේ ඉන්න හිර කරගෙන. දැන් ව්‍යායාම ගැන වෙන රටවල් වල යන තියරිස් ටිකක් මං කියන්නම්. It's true. It's not 3 times a day, 3 times a week, 1 hour, 40 minutes. එහෙම මේ අංක ගණිතයට යන්න එපා. හැමදාම එක්සර්සයිස් කියන දේ ඇඟට එන්න ඕනේ. මම උදේ 4:00ට තමයි මගේ වැඩ පටන් ගන්නෙ. රෑ 1-2 වෙනකන් වැඩ. සමහර අය කියනවා මේ ડોක්ටර්ට කොහොම ස්ට්‍රෙස් එක නැත්තේ.
එකක් එක්සර්සයිස් කරන හින්දා දෙවෙනි එක බය සැක සංකා කියන තුන සිංහලෙන් බයක් තියෙනවා නම් මොකක් හරි කරන දෙයට සැකයක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් ඔන්න ස්ට්‍රෙස් එක හැදෙන්නේ එතන. එහෙම නැතුව වැඩ වැඩි හින්දා නෙමෙයි. එහෙනම් මට ස්ට්‍රෙස් එක හැදලා තියෙන්නේ පැය 16ක් 18ක් හැමදාම වැඩ කරනකොට. ඒතර බයක් තියෙන්න බෑ, සැකයක් තියෙන්න බෑ, දුකක් තියෙන්න බෑ. ඒතර ඒක මගේ යුතුයකම මේ එක්සර්සයිස් වලින් කොහොමද මේ ටාගට්ස් කවර් කරන්න කියන එක පොඩ කියලා දෙන එක. එක්සර්සයිස් වර්ග 4යි තියෙන්නේ ලෝකේ. 4 different type of workouts. එක flexibility, දෙක cardio, තුන resistant, හතර dynamic. මම එක examples කියලා දෙන්නම් මොනවාද කියලා. ස්ලයිඩ්ස් වලින් අපි යන්න බලමුකෝ. FITA කියන rule එක FITTA frequency, intensity, time, type, action. So fit කියන වචනේ හැදිලා තියෙන F frequency කොච්චර වාර ගණනක් ව්‍යායාම කරනවද, intensity කොච්චර අමාරුවෙන් ව්‍යායාම කරනවද, time කොච්චර කාලයක් ව්‍යායාම කරනවද, type මොන විදිහේ ව්‍යායාමයක්ද, ඒ ඔක්කොම තිබ්බත් වැඩක් නැහැ action එක වැරදිනම්. දැන් සමහර අය ව්‍යායාම කරන අය South Asiansලා කියනවා මේ ડોක්ටර් මම සතියට දවස් 3ක් ව්‍යායාම කරනවා. ඒතර frequency 3 times a week. සමහර අය කියන intensity මම කිලෝ 5ක් 20ක් 30ක් බර අරගෙන ජිම් එකට යනවා. අනේ intensity එක. time විනාඩි 20ක් හැමදාම කරනවා, පැක් කරනවා, යෝගා කරනවා, zumba කරනවා, එක දේවල් කියනවා. සමහර අය කියනවා මගේ type of workout එක ඇවිල්ලා ඒක ඇවිල්ලා කාඩියෝ ව්‍යායාම එක දේවල් නම් හදාගෙන තියෙනවා. හැබැයි ඇක්ෂන් එක වැරදි. සමහර අය ඇවිදිනකොට ඇවිදින මන්තිරු වල ඉන්න ලංකාවේ තමයි මේක වෙන්නේ. හුඟක් අය good morning වත් කියන්නේ නැහැ. බුම්මගෙන යන්නේ. මූණට ඉස්සරහට හම්බෙන කෙනාට ඔරෝගෙන තරහෙන් යන්නේ. ඊට හොඳයි ගෙදරට වෙලා හිටියනම්. මොකද ස්ට්‍රෙස් එකෙන් නම් ඒ ව්‍යායාම කරන්නේ කවදාවත් හරියන්නේ නැහැ. ඇක්ෂන් එක රිලැක්ස් එකකින් ඉන්න ඕනේ, සතුටෙන් ඉන්න ඕනේ, hina වෙලා ඉන්න ඕනේ. ව්‍යායාම කරන්නේ සමහර අය කොලෙස්ටරෝල් අඩු කරගන්න, ඩයබටික්ස් අඩු කරගන්න, එහෙම නැත්නම් මොනවා ලෙඩක් වුණාම තමයි ව්‍යායාම කරන්න පටන් ගන්න. මට වැඩි හම්බෙලා නැහැ ව්‍යායාම කරන අය ලෙඩ නැතුව ඉන්න බලාගෙන ව්‍යායාම කරන අය. ඇක්ෂන් එක සමහර අය ඉන්නෝ තාරාව වගේ ඇවිදින්නේ. මෙතනත් හිටිය සැහැන්න. ඒ කියන්නේ කකුල් දෙක තියෙන මෙහෙම. ඇවිදින්නෙත් මෙහෙම. ඒතර තාරාව වගේ ඇවිද්දොත් ඇඟ හැදෙන්නෙත් තාරාව වගේ. කකුල් පොඩ්ඩක් කෙට්ටුයි, බෙල්ල චුට්ටක් කෙට්ටුයි, බඩ මහතයි. ඒතර මිනිස්සෙක් වගේ ඇවිදිනවා නම් feet parallel. ඒතර ඔයගොල්ලෝ ඇවිදිනකොට බලන්න ඕනේ පාද සමාන්තරව තියෙනවද කියලා. හරියට පාද සමාන්තරව තියාගන්නකො මුලින්ම. ඇඟිලි මෙහෙම බෑ, මෙහෙම. අතට ඒක තමයි පළවෙනි පාඩම, ඇවිදීමේ පාඩම. මේව කියලා දෙන්න නැත්නම් හරියන්නේ නැහැ. දෙවෙනි දේ හුස්ම නහයෙන් ගන්න ඕනේ. ඒක හරි. ඒක දැන් ප්‍රැක්ටිස් කරා. අත් සමහර අය ට්‍රෙඩ්මිල් වල දුවනෝ මෙහෙම දුවන්නේ. දැකලා ඇති පන්න දාගෙන දුවනවා. කියන අත යන්නේ මෙහෙ. තියෙන අත තියෙන්නේ මෙතනනේ. සයිඩ් එකකින් තියෙන අතක් යන්න ඕනේ සයිඩ් එකට මිසක් ගැප් එකක් තියෙන්න බෑ. මෙහෙම වනවනා යන්න බෑ. මෙහෙම තියෙන්න ඕනේ. ඒක වැරදුනොත් කොන්දේ අමාරුව, වැරදි පොස්චර්, තවත් ඔක්සිජන් අඩු වෙලා හිර වෙන්න පුළුවන්. ඒ හින්දාම ව්‍යායාම ක්‍රම එකින් එක යන්නම් බොඩි ටයිප් වලින් පටන් ගමු. කෙනෙක් කරන ව්‍යායාම අනිත් කෙනාට ගැලපෙන්නේ නැහැ. සමහර අය හිතනවා මගේ යාළුවා ඇරොබික්ස් කරනවා මමත් ඇරොබික්ස් කරනවා. මගේ යාළුවා යෝග කරනවා ඒකෙන් මමත් යෝග කරනවා. ස්පෝර්ට්ස් මෙඩිසින් වල බොඩි ටයිප්ස් 18ක් තියෙනවා. ඒක හරියට අර වෙහිකල් එන්ජින් එකක් වගේ. අපි කියමු මරුටි එන්ජින් තියෙනවා, බෙන්ස් එන්ජින් තියෙනවා, ටොයෝටා එන්ජින් තියෙනවා. දැන් උතනත් ඉන්නවනේ එහෙම අය. බෙන්ස් එන්ජින් එකක් වගේ තියෙන අය ඉන්නවා. බෙන්ස් පෙනුම වගේ තියෙන අය ඉන්නවා. මරුටි වගේ ඉන්නවා. ඒගොල්ලන්ට ගැළපෙන ව්‍යායාම ක්‍රම වෙනස්. ඒ හින්දා මම බොඩි ටයිප් තුනක් ගෙනාවා. එන්ඩෝමෝෆි, මෙසෝමෝෆි, එක්ටෝමෝෆි. දැන් උදාහරණයක් හිට අපි උදාහරණ ටිකක් ගමුකෝ. නැගිටින්නකෝ. මෙයා මොකක් වගේ කෙනෙක්ද? මෙතනින්. මෙයා නැගිටින්නකෝ. මෙයා මොකක් වගේද?
හා මන්න නෙමෙයි කිව්වේ ඔයගොල්ලන් තමයි කියන හොඳ කණ්ඩෝපන් තව බලමුකෝ අපේ චින්තක මොකක් වගේද මොකා වගේද හා එක්ටෝමෝෆි තොර මේ තුන්දෙනා එකම ටයිමින් වලින් එකම ෆිටා රූල් එකෙන් යන්න බෑ මෙයා සිට් අප්ස් කරොත් සමහරට යට සික්ස් පැක්ස් හැදෙන්න පුළුවන් මෙයා සිට් අප්ස් කරොත් කොන්ද කඩා ගන්න පුළුවන් ඒ හින්දා සමහරවට මේ දේවල් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් සර්ච් කරනකොට මේ බොඩි ටයිප් කියන එක දැනගන්න ඕනේ. ගෙදර පූසෝ බල්ලෝ ඉන්න අය අතෝසනකෝ. බයින්ද වතෝසන මේ පඩි වැඩි කරන්නේ අඩු කරන්නේ එහෙම කරන්නේ. බයෙන් සමහර ඉන්න පූසෙක් හිටියොත් පඩි වැඩි වෙයිද? දැකලා තියෙනවද? පූසා මෙහෙම අත් බිමින් තියලා ඇහැරලා ඔක්කොම ඌට ඔය කොලෙස්ටරෝල් ඔය මුකුත් නැහැ. ඌ හැමදාම කැමරට ගියොත් පොඩ්ඩක් ස්ට්‍රෙච් වෙලා එන්නේ. ඕගොල්ලන් එලාම් එක තියලා ඒකත් පොලේ ගහලා අන්තිම විනාඩි 5න් විතර දුවලා පැනලා ඔක්කොම කරලා කාලා මග කකා සමහරවල් මම දැක්කා මේ දවසක් අද උදේද ඊයේ උදේ එනකොට මේ කෙනෙක් ෆෝන් එකෙත් ඉන්නවා සෑන්ඩ්විච් එකක් කරනවා කාර් එකත් එලවනවා වැඩට යන්න පරක් වෙලා මම අද මේකෙන් පටන් ගන්න කැට් ස්ට්‍රෙච් එහෙම නැත්නම් පූසා කරන ව්‍යායාම වලින් පටන් ගමු අත් දෙක ඉස්සරහට දාන්න මෙහෙම මොනවා හරි කියලා දෙන්න එපා නැත්නම් හරි නෑනේ හොඳ තව ස්ට්‍රෙචින් කියන්නේ තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණයට තව 10%ක්වත් ස්ට්‍රෙච් වෙන එක අත් උඩට ගන්න තව උඩට ගන්න ඕනේ නැත්නම් ස්ට්‍රෙචින් යන්නේ නෙමෙයි පොඩ්ඩක් පිටිපස්සට ගිහලා එන්න කොන්දේ බලන්න කොන්දක් තියෙනවද කියලා තව චුට්ටක් අපව මැදට එන්න අත් මෙහෙම තියන්න මම පොඩි ව්‍යායාම ටිකක් කියනවා මෙහෙම අතුරට ගන්න බෙල්ලට වඩා උඩින් ෆුල් ස්ට්‍රෙච් මම දැන් අංක ගණිත ටිකක් දෙනවා වාර 12ක්වත් කරන්න ඕනේ 1යි down 2 down 3 down තව චුට්ටයි ස්ට්‍රෙච් වෙන්න තව උඩට එන්න 4 තර මෙතනින් උඩ ස්නායු පොඩ්ඩක් වැඩ කරන්න ගන්නවා මොලේට 5 12ක්වත් කරන්න ඕනේ මම පොඩි එක්සර්සයිස් ටිකක් කියලා දෙනවා ගෙදර කරන්න පුළුවන් කොහෙන් හරි පටන් ගන්න පුළුවන් වැඩ කරනකොට කරන්න පුළුවන් ව්‍යායාම ටිකක් මේක කරන්න පුළුවන් නේ මෙහෙම කරමු මම කැට් ස්ට්‍රෙච් එක හරියට නිකන් යෝගවල සූර්ය නමස්කාරය වගේ ව්‍යායාම වර්ග 4ක් තියෙනවානේ ව්‍යායාම වර්ග 4න් එකක් ස්ට්‍රෙචින් මම ඒකට එක්සැම්පල්ස් ගන්න අපි මෙහෙම කරමු කොචින්තකට එන්න කියනවා චින්තක කොහෙද ඉන්නේ හැංගිලාද ඉන්නේ චින්තක පොඩ ස්ටේජ් එක නගින්න පොඩ මම මේ ගත්තේ මොකද එයාට කරන්න පුළුවන් නම් තමයි ඔයගොල්ලන් කරන්න ඕන. මිනිහට බැරි නම් ඔයගොල්ලන් කරන්න එපා. චින්ත ඔයා කැමැතිම යාළුවෙක් දෙන්නෙක් ගන්න පුළුවන් මගේ මේ. මම දැක්ක නාලන්දේ යාළුවෙකුත් හිටියා. එන්නකො මෙහෙට උඩට. කො මගේ 91 කණ්ඩායමේ යාළුවෙක් හිටියේ. කොහෙද ඉන්නේ එයා? ඉස්සරහද? කො? තර ආනන්දයෙන් කෙනෙකුත් හිටියා. ඉස්සරහම ඉඳගෙන හිටියා කොහේ හරි. එන්න ඉස්සරහට එන්න. එන්න. කවුද? කොයි කෙනාද? යා පොඩ්ඩක් ඉන්ජර්ඩ්ලු. ඒ වෙනකොට පුළුවන්ද? ඕකේ මේ ආවගම මේ වෙනකොට. යන්න ගොඩට. Facebook වලට දාන්න අය Facebook වලට දාන්න වේවා. ඔය දෙන්නේ යා උඩට. දැන් මෙහෙමයි ලීඩර්ෂිප් කියන්නේ ආයතනයේ අනිත් අයට කරන්න පුළුවන් නම් විතරක් ඕගොල්ලෝ මේ ව්‍යායාම කරන්න. මුන් තුන් දෙනාට බැරි නම් ගෙදර කරන්න එපා. හරි? චාරය සපත්තුත් ගලවන්න ලෑස්ති වෙනවා. ව්‍යායාම කරන කෙනෙක් නේ හරි අත් ඉස්සරහට තියගන්න cat stretch there are 650 odd muscles in your body ඒ හින්දා පළවෙනි ලේසිම් ව්‍යායාම ස්ට්‍රෙචින් වල මේක දනිස් පොඩ්ඩක් නැවිලා තියෙන්න ඕනේ අත් උඩටම පිටිපස්සට දැන් තව දැකද එක එක ලෙවල් එකේ ඉන්නේ. ආපහු මැදට. කකුල ඇඟිලි වලින් ඉස්සෙන්. හොඳයි නේ චුට්ටක් පුළුවන් නේ. ආපහු මැදට එන්න. බඩෙන් ඉස්සරහට නැවෙන්න. අත් දෙක ඉස්සරහට තියලා නැවෙන්න. හොඳයි. දනිස් දෙක නවල අත් දෙක බිමින් තියන්න. හොඳට බිමින් තියන්න. හොඳ බිමින් තියන්න.
අත් දෙක බිමින් තියෙන. දැන් පෑනක් බිමට වැටුනොත් කොහමද අල්ලන්නේ? එක් කකුලක් පිටිපස්සට තියන්න. එක් කකුලක් පිටිපස්සට තියන්න. අනිත් කකුලත් පිටිපස්සට තියන්න. ෆුල් ස්ට්‍රෙච් පිටිපස්සටම කකුල් දෙකම. දැන් පූසා වගේ පල්ලෙහාට ගිහිල්ලා එන්න. හොඳයි not bad. පූස තුන් දෙනෙක් ඉන්නවා එක පූසෙක් පඩ නැහැ. දැන් UK වල ස්ටෑන්ඩඩ් එක ජෙන්ඩ් කෙනෙක් වුණොත් ජෙන්ඩ් කෙනෙක් නා මෙතන HR ඩිපාර්ට්මන්ට් එකක් ඉන්නවනේ. කවුරු HR ඩිපාර්ට්මන්ට් එකේ කවුරු ඉන්නවද? කොහෙද ඉන්නේ? බයින්ඩ් මෙතන ගන්නෑ. UK වල කියනවා ජෙන්ඩ් කෙනෙකුට ඩිප්ස් 12ක්වත් කරන්න බැරි නම් එයාව ලේඩි කෙනෙක් හැටියට රෙජිස්ටර් කරන්න කියලා. Go. 1, 2, 3, 4, 5, 6. මම ලෝකේ එක්සර්සයිස් කරන හුඟක් දැකලා දිනවා මේක දැකලා නෑ මම. 8 go 9 10 11 12 එක කකුලක් ඇතුළට ඊළඟ කකුල ඇතුළට හිමින් නැගිටින්න. So that's called cat stretch. ඒකෙන් තියෙන වාසිය ඇඟේ හුඟක් මාංශ පේශීන් වලට stretching side එක. But for ladies dips නෙමෙයි ඒගොල්ලන් යන්න ඕනේ stretch එකක් හැටියට. උදාහරණයක් හැටියට can you go down again පොඩ්ඩක් down යන මේ cat වගේ ආපහු ඉන්න පල්ලෙහාට dips යන ගිහිල්ලා tummy area එකෙන් පල්ලෙහාට යන්න නෑ. tummy area එකෙන් පල්ලෙහාට යන්න. තව බෙල්ලෙන් ඉස්සෙන් මේ ඇක්ෂන් එකෙන් තප්පර 12ක් ඉන්නවා. කොහොමද ණය වගේ ඉන්නේ ලේඩිස්ලා ඒ හින්දා තප්පර 12ක් ඉන්නවා. මොකද හේතුව ඒගොල්ලන්ගේ වැඩිපුර ස්පයිනල් කෝඩ් එකයි කෝ ඒරියා එකටයි බෙල්ලේ අමාරු කොන්දේ අමාරු තමයි ඒගොල්ලන් තියෙන්නේ. ඒගොල්ලන් ඉන්නේ එහෙමයි. but ජෙන්ස්ලා 12 dips okay. අදින් පස්සේ නම් මට අඬ ගන්න එකක් නෑ. මුන් හරි නියමයි. දෙන්නකො මේ තුන් දෙනා හොඳ අප්පුඩියක් නියමයි. දැන් මේ තුන් දෙනා ස්ටේජ් එකට ගත්තේ හින්දා නිකන් මෙයාව ගත්තේ නැත්තම් හරි නෑ වගේ. උඩට එන්නකෝ. හරි නෑ නිකන්. මොකද හේතුව මාව පොඩ්ඩක් පරක්කු කරපින්ද පොඩි අද දඬුවම් ටිකක් දෙන්න ඕනේ. හරි. feet parallel. දැන් මට ඕනේ දවසකට punches 12ක්. කියන්නේ හේතුව මේ upper body කියන එක. එහෙම නැත්නම් chest area cardio මේ heart එකෙන් උඩ තියෙන ස්නායු පද්ධතියට ශක්තිමත් වෙන්න for ladies gents අඩුම ගානේ 12 reps into 5 අඩුම ගානේ punches 50ක. මෙහෙම තියාගන්න. හොඳට මට හොඳ පංචයක් කරලා පෙන්නන්න. ෂා නියමයි නේ කරාටේ යා බෲස් ලී මාස්ටර් කෙනෙක් වගේ but double punch 1 2 කියලා පෙන්නන්න 1 and 2 Facebook දාන අය දාන්න මේක හරි හොඳට පොඩ්ඩක් දැනෙස් නැවිලා තව ටිකක් මම ලේසි කරනවා ඔක්කොම නැගිටින්නකෝ හරි මෙහෙම තියාගන්න නියමයි පොඩ්ඩක් දැනෙස් නැවෙන්න ඕනේ දවසකට දැන් cat stretch කියන එකට පූසා වගේ එකපාරක් කරන්න dips 10යි ඕ 12යි ladiesලා full stretch and a cobra action එකේ punches 12 if you can do 5 times is better මට හොඳ punches ටිකක් පෙන්නන්න මෙහෙම තියලා යම් මෙයාගේ timing වලට යන් මම count කරන්නම් so 1 2 එහෙම යන්න ඕනේ හරි ready okay මේව වැටෙන්න බෑ මේ හරිය හැම වෙලම තියෙන්න ඕනේ heart එකට වඩා උඩින් පොඩ්ඩක් නවලා ගන්නත් okay let's go 1 2 3 4 5 6 7 8 no madam පොඩ්ඩක් එන්න උඩ මේ පංච එක නම් මාරයි මට ගෙදර යවන්න බෑ
හරි මෙහෙම තියගෙන මම ලේසි කරන්න. ඔළුවට ගන්න තමන් අකමැති චරිතයක්. දැන් හිතන්න එයා ඉස්සරහට ආව කියලා. දැන් එයාව වටන්න ඕන කියලා හිතලා. මොකද මේ හිතනකොට මේ එක්සර්සයිස් කරනකොට ඔළුවට අරගෙන කරන්න ඕන 12 punches කවුද ඔළුවට ආවේ? කියන්න පුළුවන් කෙනෙක්ද නැත්තම් මෙහෙම ගන්නකොට මගේ යාළුවෙක් ඉන්නවා කැලණි දිස්ත්‍රික්කේ දුටුගැමුණු රජතුමාටත් ළඟ එයාව හරි ගන්නකො පටන් ගමුද? එයාට කියන්න බෑ. හරි. ලෑස්ති 12. හැබැයි නහයෙන් දාර පොඩි පාඩම් ටික මතක කරමු. breathing නහයෙන් හුස්ම ගන්න ඕනේ. tummy in, shoulders back, neck up, knees slightly bend, feet parallel මෙහෙම බෑ. parallel හොඳයි. okay 12 yeah let's go 1 2 3 4 5 6 7 8 9 10 11 12 rest 12 දෙකක් යනවා. yeah let's go 1 2 3 4 5 6 7 8 9 10 11 12 නියමයි. අපි අර cat stretch එකේ මුල ටික කරමු. hands out full shoulders back up back මැදට ඇඟිලි වලින් ඉස්සෙන් very good well done ආපහු මැදට බඩෙන් පොඩ්ඩක් ඉස්සරහට නැවෙන්න පුළුවන් ද බලන්න සපත් දෙක අල්ලලා එන්න පළවෙනි වතාවට ජීවිතේ ආපහු ඉස්සෙන්න so ගෙදද්දි මේක ඇතුළට ටික කරන්න ඕනේ cat stretch හරි දෙන්නකො මෙයාට අප්පුඩියක් නියමයි okay sit down හරි මම දැන් ටයිමින් උත් කියලා දෙන්නම් සාමාන්‍යයෙන් ඇවිදිනකොට හරි ඇක්ෂන් එකෙන් පැය භාගයක්වත් ඇවිදිනවා නම් උදේ හවස I prefer in the morning the reasons the oxygen percentage is superb උදේට අනිත් එක fat burning capacity කියන fat burn කරන chance එක වැඩි මොකද නැත්තම් වෙන්නේ උදේ කාපු දවල් කාපු රෑ කාපු කෑම තමයි හවස ඇවිදිනකොට burn වෙන්න ගන්න මුලින්ම the stored fat එහෙම නැත්තම් තැම්පත් වෙලා තියෙන fat burn කරගන්න කැමති නම් වැඩිපුර උදේම exercise කරන තරමට තමයි හොඳ diet tips ටිකකුත් දෙන්න කියලා කිව්වා ඒ හින්දා මෙතන මෙහෙම කියමුකෝ බොන අය ඉන්නව නම් අත උස්සන්න මගේ අම්මෝ එක බොන කම්පැනියක් නේ දැන් ඔබතුමී බොන්නේ නැද්ද මං කිව්වේ වතුරනේ අනේ මේ මට වතුර බෝතලයක් ගෙන මෙතන බොන කෙනෙක් නෙමෙයි වතුර බෝතලයක්ද මේව කියලා දෙන්න එපා දවසකට ඔබතුමී හිතන හැටියට දවසකට වතුර මේකේ තියෙනවා මිලිලීටර් 500ක් දවසකට වතුර දැන් මේ අතීසුවේ වතුර බොන අයනේ ඒක බලන්න වතුර බෝතල් කීයක් බොන්න ඕනේ 6 3 8 දැන් මේකේ හරි උත්තරේ මොකද්ද දැන් කෙනෙක් පොඩි ළමෙක් කියලා අහනවා මේ තාත්තේ මං දවසකට වතුර කෝප්ප කීයක් බොන්න ඕනද? ඒතර එක්කෙනෙක් කියනවා 6ක් 8ක් 2ක්. So it's science, medical science, sports science, sports medicine. ඒක තීරණය කරන්නේ මෙහෙමයි. Unless you don't have kidney issues හරි මොන හරි extreme medical issue එකක් නැති කෙනෙක් තමන්ගේ බර කිලෝග්‍රෑම් වලින් ගන්නවා. What's your weight? කිලෝග්‍රෑම් වලින් 63. ඒකට බිඳුවක් එකතු කරනවා. So 660. Yeah 66 නම් 660යි. කිලෝග්‍රෑම් 50 කෙනා නම් 500යි. කිලෝග්‍රෑම් 80 කෙනා නම් 800යි. එහෙම හිතන්නකෝ. කිලෝග්‍රෑම් 100 කෙනා නම් 1000යි. බිඳුවක් එකතු කරලා ඒ තමයි මිලිලීටර් ගාන. Okay? To top up early in the morning. දැන් බෙන්ස් එකක දාන වතුර ප්‍රමාණය මරු ටික දාන වතුර ප්‍රමාණය වෙනස්නේ. So if the weight is higher, let's say if you are 75 kg, 750 milliliter of water to top up
උදේ 7ට 8ට කලින්වත් ටොප් අප් කරගෙන තියාගන්න ඕනේ දවසේ වැඩ ටික කරගෙන යන්න. That's a start. That's a start. අපේ වෙලා තියෙන උදේ ගත්ත ගමන් මෝල්ට් හරි මොන හරි ජරාව ටිකක් බොනෝ මෙලමයින් දාපු ඊට පස්සේ ඩීහයිඩ්‍රේට් වෙලා අන්න ස්ට්‍රෙස් එකයි එහෙම නැත්නම් හાર્ට් එකයි එක එක ලෙඩ තවත් වැඩි වෙන්න එනවා. So that's a start. Bit difficult. ඒ කියන්නේ මෙයා උදේ මිලිලීටර් 600ක්වත් බීලා තියෙන්න ඕනේ දවසේ වැඩ පටන් ගන්න ඩීහයිඩ්‍රේෂන් කියන එකේ ප්‍රශ්නෙන් බේර ගන්න. Then your weight in kg ඒක බෙදනවා 8න්. Okay? So this is a theory or scientific theory. දැන් 66 8න් බෙදුවාම යාට එයි අඩුම ගානේ 8ක් විතර 7ක් 8ක්. ඒතර මෙයා දවසකට බොන්න ඕනේ කෝප්ප ගාන තීරණය වෙන්නේ තමන්ගේ බර බෙදීම 8. 80 කෙනා නම් කෝප්ප 10ක්වත් දවස් ඇතුළත බොන්න ඕනේ. 88 කෙනා නම් කෝප්ප 11යි. ඒතර බර අඩු වෙන්න වතුර ප්‍රමාණය චුට්ටක් අඩුයි. බර වැඩි වෙන්න වතුර ප්‍රමාණය වැඩි. So that's the minimum requirement of water per day. Okay, water per day. අරව නෙමෙයි අරවත් බොයිද නේ ගන්න. ඊට පස්සේ බර බල්ලා ෂවර්. දෙන්නම් මම අද ලීටර 5ක් විතර කියලා. කෝපයක් මිලිලීටර් 250ක්වත් වෙන්න ඕනේ. මිනිමම් ඒ කියන්නේ සාමාන්‍ය තේ බොන කෝපයක් සයිස්වත් වෙන්න ඕනේ. ඒක තමයි ඩයට් එකේ ඵලය. පළතුරු මම පොඩි ටිප්ස් තුනක් විතර දෙන්නම්. පළතුරු සමහර අය අපේ ගෙදර අයත් සමහර අය කනවා. කෙසෙල් ගෙනාවොත් කෙසෙල් ඇවරි ඉවරනකම කනවා. පැපල් ගෙනාවොත් ඒක විතරයි කන්නේ. රම්බුටන් ගෙනාවොත් රම්බුටන් විතරයි. සුද්ද මොකද කරන්නේ? පාට 2-3කින් මෙන්න මේ සයිස් ප්‍රමාණයක පළතුරු ටිකක් අරගෙන කනවා හොඳට උදෙත් කනවා දවල්ුත් කනවා හවසත් කනවා දැකලා තියෙනවා. ඒතර පාට ළමයිට පළතුරු තෝරගන්නකොට මේ හොඳයි කියලා හිතන එකම පළතුරු දෙනව වෙනුවට පාට 2-3කින්වත් තියෙන පළතුරු දෙන්න ඕනේ. ඇඟට අවශ්‍ය කරන ඒ විටමින් එහෙම නැත්නම් ඇඟට අවශ්‍ය කරන ඒ ශක්තිය ලබා ගන්න පළතුරු. ඉතින් අපි කරන වැරදි කෑමත් එක්ක පළතුරු ගන්න යන්න හදන්න එපා. හුඟක් අය කරන්නේ දවල් කෑමත් එක්ක මොන හරි කිස්ල කෙඩියක් කරනවා. උදේ කෑමත් එහෙම නෑ. පුළුවන් නම් මැදදී ඒ ගත්ත කෑම ෆ්ලෂ් කරවා ගන්න, ඩිටොක්ස් කරවා ගන්න. කෑම පුරුදු වෙන අත්ලක ප්‍රමාණයක විතරයි පළතුරු. එහෙම නැතුව අර වෝටර්මෙලන් ගෙඩියම කනවා. එහෙම නැත්නම් කෙසෙල් ඇවරීම ඉවර කරන හැම බෑ. එහෙම කරා කියලා එහෙනම් අපි ඉන්න ඕනේ කොච්චර ෆිට් එකේ ඉන්න ඕනේද? පළතුරු 250ක් විතර තියෙන රටක්. පළතුරු කාලත් අපි ලෙඩ වෙලා. ඒ හින්දා මෙච්චරයි පාට 2-3යි ඒ හොඳටම ඇති පළතුරු වලට. පුළුවන් නම් අඩුමානේ සතියේ දවස් 3ක්වත් ෆුල් වෙජිටේරියන් වෙන්න. කරවල කෑල්ලක්වත් උඹලකට කෑල්ලක්වත් කන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා try කරලා බලන්නකෝ. මලකුණක් කන්නේ මැරිච්ච දෙයක් කන්නේ රට වටේම මාළු ඉන්නෝ මුහුදක් තියෙනවා. නමුත් අපේ තමයි කැමති ඒකත් පල් කරලා පුස් බැඳලා කරවල කෑල්ලක් හැටියට කන්න කැමති එකම රට අපි වෙන්න පුළුවන්. That's not fresh. So if you want fresh things, it can't be dead things. Okay? ගහකින් කඩාගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඒ වෙලාවකත් දෙයක් වෙනවා. අපි හිතනවා නෑ ඒක ජාඩි දාලා පුච්චලා එහෙම නැත්තම් පණුව ගහලා ඒව ටිකත් අයින් කරලා ඊට පස්සේ කරවල හයනකම් කනවා. ඒකින්ද fresh කියන දේවල් අංගේ ඇතුළට fresh විදියට ගන්න ඕන නම් පුළුවන් තරම් සතියේ දවස් 3ක්වත් දවස් 5ක්වත් 4ක්වත් පොයේ දවසේ හරි try කරලා බලන්න. ඒකේ දින වාසිය ටිකක් බලන්නකෝ. ඒ diet හා සම්බන්ධ. exercise සම්බන්ධව මම exercise ක්‍රම 4ක් තියෙනවා කියලා කිව්වනේ. flexibility, stretching ඒක කරගන්න පුළුවන් තනියෙන්. ඇවිදිනේව තනියෙන් කරගන්න පුළුවන්. කාඩියෝ කියන ඒවාට සයික්ලින් වෙන්න පුළුවන්, ස්විමින් වෙන්න පුළුවන්, රෝයින් වෙන්න පුළුවන්, ඇරෝබික්ස් වෙන්න පුළුවන්, ඩාන්සින් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම හાર્ට් එකත් එක්ක යන වර්ක්අවුට්ස් අඩුම ගානේ විනාඩි 20ක් 30ක්වත් කරන්න ඕනේ. weight training සමහර හරි කම්මැලි ලේඩිස්ලා කිලෝ එකක්වත් බරක් අතට අරගෙන weight training ටිකක් කරගන්න ඕන හොඳයි. ස්ට්‍රක්චර් එකට එහෙම නැත්නම් posture එකට එහෙම නැත්නම් අස්ති වලට. හැබැයි අපේ ලේඩිස්ලට හිතෙන්නේ දෙන්න ඕනේ කිරිටි පිටි උදේ ඉඳන් රෑ වෙනකන් ළමයිටත් 1+ අරව මේවා එහෙම නැත්නම් කැල්සියම් තියෙනවා කියලා හිතලා සමහර කිරි වීදුරු 2-3 බීලා එන අය ඇති මෙතනට එක හාල් මැස්සෙක්ගේ තියෙන කැල්සියම් ප්‍රමාණය කිරි වීදුරු 2කවත් නැහැ.
ඒකින්ද හැමදාම උදේ හාල් මැස්සෙක් කාලා වුණා ඊටට හොඳයි. කිරි විදුලි පැකට් බොනවට වඩා. එහෙනම් අස්ති වලට තමන්ගේ ඇඟේ බරත් එක්ක දැන් ඩිප්ස් කියන්නේ තමන්ගේ ඇඟේ බරනේ. ස්කොට් කියන්නේ තමන්ගේ ඇඟේ බර. බරක් උස්සනවා කියන්නේ බරක්. පඩිපෙලක් නගිනවා කියන්නේ තමන්ගේ බරත් එක්ක යන වැඩක්. ඒ හින්දා එක්සර්සයිස් වර්ග 3 රෙසිස්ටන්ට් ට්‍රේනින් වලට පොඩි බරක් අරගෙන හරි තමන්ගේ ඇඟේ බරත් එක්ක හරි ව්‍යායාම කරන්න. එතකොට කම්බයින් වෙනවා එක්සර්සයිස් වර්ග 3ක් විතර. ඇවිදිනවා, ස්ට්‍රෙචින් කරනවා, බරත් සමග ව්‍යායාම කරනවා. හතරවෙනි එක ඩයිනමික් එක්සර්සයිස් කියන්නේ something new. අලුත් යෝගා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් ව්‍යායාමයක් මොකක් හරි පිලාටස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් කරන ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. මොකක් හරි මේ බ්‍රේන් එක වැඩ කරන අලුත් වැඩක්. එකම ස්පෝර්ට් එක නෙමෙයි. තමන් ආසම දේ නෙමෙයි. ක්‍රිකට් නම් ක්‍රිකට්ම නෙමෙයි. වෙන මොන හරි අලුත් දෙයක්ත් තියෙන්න ඕනේ තමන්ගේ වීක්ලි ප්‍රෝග්‍රෑම් එකට. මේ හතර තියෙනවා නම් එක්සර්සයිස් වලින් හොඳටම ඇති. නමුත් සමහරලාට මම මේ සයන්ස් වල පැත්තෙන් පොඩ්ඩක් පෙන්නන්නම්. සමහර අයගේ බඩ තියෙන්නේ එක්ක ඇපල් ගෙඩියක් වගේ නැත්තම් පෙයාස් ගෙඩියක් වගේ. අද ගෙදර ගිහිල්ලා මෙහෙම කරමු. බලමු මේ ඇපල් ද පෙයාස් තියෙන්නේ කියලා පොඩ්ඩක් ඔබතුමී පොඩ්ඩක් නැගිටින්නකෝ. කමක් නැත්තම් විතරක් ඔබතුමත් නැගිටින්නකෝ. දැන් මම මෙයාගෙන් නම් මොකද? පද්මිනි. පද්මිනි. මෙයාට තියෙන්නේ ඇපල්ද පෙයාස්ද? ඇපල්. ඇපල්. දැන් පද්මිනි මට තියෙන ප්‍රශ්නේ මම වෛද්‍යවරයෙක් හැටියටත් මම දන්නේ නැහැ. ඔයා කොහොමද මෙයාට ඇපල් තියෙන්නේ කියලා දාන්නේ කියන එක. මෙතන ඉන්න අය ඉස්සරහට ඇපල්ද පෙයාස්ද කියලා දැනගන්න ඕන නම් පද්මිනි මොන ඩිපාර්ට්මන්ට් එකේද ඉන්නේ? ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එකේ පද්මිනි හම්බෙන්නේ ඇපල්ද පෙයාස්ද කියලා බලාගෙන ඉඳ ගන්නකො. පද්මිනිට ඒක තෝරලා දෙන්න හැකියාවක් තියෙනවා කියන එක පේනවා. මේ පුලන පඩි වැඩි කරන HR ඩිපාර්ට්මන්ට් මේ මගේ වැඩේ හොඳට කරනවා. ඇපල් නම් heart related issue. cholesterol එහෙම නැත්නම් diabetics එහෙම නැත්නම් heart එක සම්බන්ධව එන තියෙන ලෙඩ එන chance එක වැඩි. අනේ කරුණා කරලා ඇපල් බඩක් තියන අය අද ගෙදර ගිහිල්ලා ඕන චෙක් කරලා බලලා හෝ පද්මිනිකින් අහලා ડોක්ටර් කෙනෙක් හම්බෙලා ඒ හා සම්බන්ධ තියෙන ටෙස්ට් එක කරගන්න. pear shape එක කියන්නේ පොඩ්ඩක් ඉනහරියෙන් මහත නම් මේ හරින් චුට්ටක් කෙට්ටු නම් හෝමෝන් ඉෂුස් හෝමෝන් සම්බන්ධ ප්‍රශ්න ගෑස්ට්‍රයිටිස් සමහරලාට තයිරොයිඩ්සින් වගේ ප්‍රශ්න තියෙන පුළුවන් chance එක වැඩි. ඒ හින්දා කරුණාකර ඒ හා සම්බන්ධව දේවල් පොඩ්ඩක් හොයලා බලන්න. නැත්තම් පස්සේ කාලෙක ලෙඩ එන්න පුළුවන්. මේ ෂේප් දෙකක් නැති සමහර අයත් ඉන්න පුළුවන්. පැපල් වගේ එහෙම නැත්නම් වෙන වෙන හොයාගන්න බැරි පළතුරු තියෙන්නත් පුළුවන්. නමුත් ඔයගොල්ලන්ගේ යුතුයකම කොහොම හරි මේ බොඩි ෂේප් එකෙන් හරි හදාගන්න එක නැත්තම් වෙන්නේ ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම කාලේ හින්දා එක එක්සර්සයිස් ටිප් එකකින් කියලා දීලා වැඩසටහන අවසන් කරන හේතුව මේ වැරදිච්ච තැන. When you're doing workouts, think of science. Okay, අපේ යුතුයකම ඒ workouts කියන දේවල් විද්‍යාත්මක උගන්වන එක හේතු නැත්තම් වෙලා තියෙන ඔහේ කරනවා. ජිම් එකට ඔහේ යනවා. ඉන්ටර්නෙට් එක බලාගෙන ඔහේ ව්‍යායාම කරනවා. අන්තිමට වෙලා තියෙන්නේ very mess up. අන්තිමට අපිට හදන්න බැරි තරමට ෆිට් නැති විදිහට ලෙඩ හදාගෙන ඉන්නවා. මම පොඩි ව්‍යායාමයක් පෙන්නන්න උදාහරණයක් හැටියට අපි මෙහෙම කියමුකෝ. ඔබතුමාගෙන්කෝ පොඩ්ඩක්. අපි කියමු බඩ අඩු කරගන්න නම් මොන වගේ ව්‍යායාමද කරන්න පුළුවන්? ඇවිදින එක. තව බඩට කරන ව්‍යායාම දන්නවද? කොහොමද නිකන් සිට් අප්ස් වගේ? හරි. තව මොනවාද? dips හරි. ඕකේ. දැන් අපි කියමු මෙහෙම කරමු. ඔය එන්නකෝ මෙතනට. මම නෙවෙයි කිව්වේ මෙයානේ කිව්වේ ඉතින්. මෙහෙම නිදි ගන්නකො. නිදි ගන්නවා. කකුල් දෙක නවල ගන්නකො. කකුල් දෙක නවල ගන්න බිමින්. නවල ගන්න. නවන්. නෑ නවන්. මොකද? උඩට එන්න. අත් දෙක පිටවස ගන්න. නෑ අත් දෙක පිටවස ගන්න. දැන් ඉස්සල්ලාන බං උඩට එන්න. එකයි. down.
ක්‍රන්චස් කියලා දැකලා තියෙනවද? බඩ කරන ව්‍යායාම දැකලා තියෙනවද? මෙහෙම කරනවා සමහර අය. දැන් උදාහරණයක් හැටියට අපි පොඩි සපෝට් එකක් දෙමු කියාට. එහෙම නවත් අල්ලගත්තා. පිටිපස්සට යන්න. උඩට එන්න. 1යි 2යි. අපි කියමු මේකට අපි කියමු සිට් අප්ස් කියලා. ඔව් මෙන්නකෝ. FIT rule එකේ FIT frequency intensity time frequency වාරමයක් කීයක් කරොත් බඩ අඩු වෙයිද? වාර කොච්චරක් විතර? එකක් කරොත් බෑනේ. දෙකක් කරොත් තුනක් කරොත් දිනපතාම කොච්චරක් විතර කරන්න ඕන කියලා හිතනවද? වාර බඩ අඩු වෙන්න නෝ 40ක් විතර 40 okay okay උදේද හවසද? අර දැන් සයන්ටිෆික් උදේ හවස okay දැන් වාමනයකට එන්නකෝ අතෙන් එන්නකෝ බයින්ඩ් දැන් අත මෙහෙම තියන්නකෝ දැන් මට ඕනේ අත මහත් කරන ව්‍යායාමයක් කියලා දෙන්නකෝ ඒකේ මට ඕනේ බයිසෙප්ස් අර රංජා වගේ නිකන් කොයි වගේ ව්‍යායාමයක් කරන්න පුළුවන්ද එයාට මම බරක් දුන්නොත් බරක් ගන්නකො මොන වගේ ව්‍යායාමයක් කරොත් බයිසෙප් එක මහත් කරගන්න පුළුවන් මෙයා හොඳට ව්‍යායාම දන්නගේ පෙන්න කොයි විදිහකද මෙහෙම හරි නවල පෙන්නන්න මෙහෙම වාර කීයක් කරන්න ඕනේද බර අඩුවෙන්ද වැඩියෙන්ද බර වැඩියෙන් කිලෝ කීයක බරක්ද FIT එකේ ඉන්ටෙන්සිටි එක කීයද කිලෝ කීයක් විතරද 5ක් අඩුවෙන් කරොත් මොකද කිලෝ 1ක් අරගෙන කරොත් වෙන්නේ බෑනේ හරි අපි කියමු කිලෝ 5ක් හෝ ඊට වැඩියෙන් අරගෙන මෙහෙම කරොත් වාර කීයක්ද කීයක් විතරද 15ක් ඕකේ බරක් අරගෙන අත නැවුවොත් වාර 15ක් නවල පෙන්නන්නකෝ 1යි 2යි 3යි මේ පොඩි බර නෙමෙයි එහෙම නැවුවොත් අත මහත් වෙනවා හරි මෙහෙම කරන්න ඔයා කරන ව්‍යායාමය අපහු කරන අත් පිටිපස්සට මෙයාගේ ඇඟේ බරත් එක්ක බඩ නැවුවොත් පෙන්නන එක්සර්සයිස් එක උඩට 1යි down 1යි බරක් එක්ක අතක් නැවුවොත් අත මහත් වෙනවා බරක් එක්ක බඩක් නැවුවොත් බඩ කෙට්ටු වෙන්නේ නැහැ කෙට්ටු වෙන්නේ අර එක්ටෝමෝෆියාට විතරයි බොඩි ටයිප් තුනක් තිබ්බේ ඒකයි අපේ මිනිස්සු ජිම් යනවා ඔක්කොම යනවා බඩ කෙට්ටු වෙන එක ව්‍යායාම කරනවා සයන්ටිෆික් නැති හින්දා තිබ්බ බඩත් මහත් වෙලා හෝ කෙට්ටු වෙච්ච ඇඟත් තව මහත් වෙලා 60කට 70කට තවත් ලෙඩ හැදිලා තියෙනවා so when you are doing workouts exercises so has to be scientific මේ බණ එකම ඇක්ෂන් එකනේ ඒකක් අතක් මහත් වෙන එකක් බඩ කෙට්ටු වෙන හැම වෙන්නේ so ඒකින්ද මම බඩට කරන එක්සර්සයිස් තුනකින් දැන් මේ බර වැඩි හින්දා කිලෝ මේ කැල්ල කපලා ගත්තොත් කිලෝ 30ක් විතර යාගේ කිලෝ 30කින් බඩක් නැවුවොත් so almost like body building body tone up නෙමෙයි තර මම ලේසි ටිකක් කියලා දෙන්නම් කකුල ඉස්සරහට දාන්න එක කකුලක් උඩ එක කකුලක් තියන්න කකුල උඩින් තියන්න okay අත් දෙක පිටිපස්සට ගන්න okay අර කකුල උස්සලා ගන්න මට ආපහු පල්ලෙහාට යන්න කිලෝ 30ක බරක් නෙමෙයි මෙතන තියෙන කිලෝ 15ක වගේ බරක්. ඒතර light weights more reps you'll tone up. Okay? ඒතර වෙන්නේ මේ යටි බඩේ මේ සමහර තැන් තමයි බලන්න හිමින්. Okay, down 2 down 3. ඒතර ඒක tummy workouts to tone up not to put on. Face down. පල්ලේ අනිත් පැත්තට මෙයා කවන්නේ බීම දිග බීම අනිත් අතට ඔව් බය ඉන්නේ මෙහෙම තියන්නේ වැලමිටින් ඉන්න කකුල ඇඟිලි මෙහෙම තියන්න ඇඟ ඉස්සෙන් නෑ ඇඟ ඉස්සෙන් කකුල ඉස්සලා තව
දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේක ව්‍යායාමයක් වෙන්නේ කොහොමද? තප්පර 10ක් ඉන්නකොට එයාගේ බඩ ගැස්සෙනවා. why? The gravity is pulling his tummy muscles down. ඒතර එයා කරන්නේ යටි බඩ උස්සගෙන ඉන්නවා මෙහෙම. එහෙම උස්සගෙන ඉන්නවා කියන්නේ it's not a weight training. It's a tone up workout. බානේ චුට්ටක් වෙලා ඉන්නකොට ඉන්න බෑ. හයි? For 10 seconds, you are not wasting time doing sit-ups, push-ups, all kind of waste. And body techniques willing and scientific willing, you can tone up your tummy or any type of තියෙන issues ඔක්කොම බේර ගන්න. තව පොඩි පාරපල කරමු. So එයාගේ බඩේ මසල යටට අදිනවා. එයා අල්ලගෙන ඉන්නවා. gravity එකත් එක්ක ඇතුලෙන් crunches වෙන්නේ. අර එයා කරපුවාගේ weight training action එකක් නෙමෙයි. ඒතර ඉබේම එක වෙනවා. හා? හොඳයි නැගිටින්න. හරි. කාලේ ඉවරයි ඒකින්ද අන්තිම ව්‍යායාමයකට මෙහෙම කරනවා. අත් දෙක ඉස්සරහට තියාගන්න. දනිස් ළඟට ෂෝ. හොඳයි. එහෙමයි. වෙදනත් කරමු එහෙනම්. අත් දෙක මෙහෙම තියාගන්න. මං කියන දනිස්ෙන් ඉන්න. දනගන්න. මොනවාරි කරන්න බෑ. මේ දඬුවම කරන්න ඕනේ චින්තකට නේ. එපාද චින්තක. ඕකේ. අත් දෙක ඉස්සරහට තියාගන්න. නියමයි. හොඳයි. යෝගාසන වල තියෙනවා යෝග කියන්නේ පරිසරයට බද්ධ වෙච්ච ව්‍යායාම. යෝගාසන වල තියෙනවා ලේසි ආසනයක්. ඒකට කියන්නේ සුනකාසනය කියලා. අත් දෙක ඉස්සරහෙන් තියන්නකෝ. බිමින්. මොකද්ද මේකට කියන්නේ? සුනකාසනය. ඒගොල්ලන් දන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. බෙල්ල මෙහෙම උස්ස. ඕගොල්ලෝ පොඩ්ඩක් ඉස්සරහට නැවෙයි. දැන් ඕගොල්ලෝ මම සුනකාසනය කරනවා. මෙහෙම. අර දැකලා තියෙනද මුරබල්ලෝ? හා? හොඳට පෞරුෂත්වය කියන්නේ හොඳට. හා? මේ නම් නියම මුරබල්ලෙක් හා? පොඩි ඇල්සේෂන් ගතියක් තියෙනවා නේ? හා? මොකද කිව්වේ? වල්ටේෂන්? හා? හා? මම නෙවෙයි කිව්වේ හා? පොඩි වල්ටේෂන් ගතියකුත් තියෙනවා ලෝර්. මෙහෙම තියලා දැන් කට පියාගෙන ඇස් දෙකෙන් හොඳට hina වෙන්න. ඇස් දෙකෙන් ඔක්කොම හොඳට ඇස් දෙකෙන් නිකන් අර මනසෙන් hina වෙන්න. මොකද අපේ මිනිස්සුන්ට පුරුදු කරවන්න ඕනේ. අපිට හොරට hina වෙන්න හොඳට ඇස් දෙකෙන්. දැන් සමහර අය ඉන්නේ මේ ඇඟෙන් hina වෙන්න මෙහෙම. හොඳට ඇඟෙන් hina වෙන්න. ඇඟෙන් ගැස්සි. තව. ඇඟෙන් hina හොඳට. තව. කට අරින්න බෑ. තව හොඳට තව දැන් මනසිනුත් hina වෙනවා ඇඟිනුත් තව හොඳට දැන් කට ඇරලා hina වෙනවා හොඳට හොඳයි සෝ මටත් හරි සතුටුයි දවල් වෙලා හොඳ බල්ලෝ ටිකට ලෙක්චර්ස් එකක් දෙන්න ආව ගැන වැඩ දවසක අපි හම්බ වෙමු බොහොම ස්තුතියි කාලේ පොඩි ප්‍රශ්නයක් හින්දා අපි වෙන දවසක හම්බ වෙමු ව්‍යායාම කරන්න විද්‍යාත්මක වෙන්න Yes, you can. Give up Karandepa. If you live another 100 years because of this workshop today, you have 36,500 days left. What do you got? So do something good. Huh? Thank you so much. Okay.